ඔබ සියලු දෙනාට අද දවසේ සාක්ෂි වැඩසටහනට ඉතාමත් ආදරෙන් කරුණාවෙන් පිළිගන්නවා. අද දවසේ කතා කරන්න යන්නේ ඔබත් එක්ක දේව වචනය බෙදා ගන්න යන්නේ දේවකැති ඉන්දික ජයවර්ධනන්. එතුමන් අද ඔබත් එක්ක කතා කරන මාතෘකාව අභිමුඛත්වයේ ගමන. ඉතින් ඒ අභිමුඛත්වයේ ගමන තුළින් ඔබට එතුමන් ලස්සන ඉගැන්වීමක් කරයි. ඉගැන්වීමටම ඉඩ කාලය ලබා දෙන අතර මම වෙනදා කියනා වගේ ඔබගේ අදහස් ඔබගේ සාක්ෂි අප වෙත දන්වන්න අපිත් එක්ක බෙදා ගන්න. ඉතින් MK ආයතනයේ විසින් මේ දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන සේවයට ඔබත් හවුල්කාරයෙකු වන්න. ඉතින් මම මේ අවස්ථාවේදී ඒ දේවගැත්තුමාට මේ ස්ථානය බාර දෙනවා ඔබත් සමග සම්බන්ධ වෙන්න. ඔබ සැමට යේසුස් පිහිටයි. ප්‍රශංසා වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේදී ඔබ ආදරෙන් පිළිගන්නවා. මා අද දවසේ දෙවියන් වහන්සේගේ වචනයෙන් කතා කිරීමට කැමති අභිමුඛත්වයේ ගමන කියනා මාතෘකාව යටතේ දේව වචනයෙන් ඔබට යමක්. මිත්‍රය, අභිමුඛත්වයේ ගමන කියන දේ කිතුණුවෙක්ගේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වූ දෙයක්. අභිමුඛත්වය නැතිව ගමනක් අපිට ගමන් කරන්නට පුළුවන් කමක් නැහැ. ඊශ්‍රායල් ජනතාව මිස්රයේ 433ක් අවුරුදු ඔවුන් ජීවත් වුණා වහලුන් හැටියට. ඔවුන් වහල්කම් කළා. දෙවියන් වහන්සේගේ සේනාව ඔවුන්ට පෙරටුවෙන් ගමන් කළා කියලා උන්වහන්සේගේ වචනය තුල කතා කරනවා. යේසුස් වහන්සේ ගැන ගත්තොත් උන්වහන්සේ අභිමුඛත්වයේ ජීවිතයක් ගත කළා වූ කෙනෙක්. උන්වහන්සේව අනුගමනය කළා වූ හැම අනුගාමිකයෙක්ම අභිමුඛත්වයේ තුල ජීවත් වුණා වූ කෙනෙක්. අදත් වර්තමානයේ අපි හැම කෙනෙක්ම දැනගත යුතු වැදගත් දෙයක් තියෙනවා. අභිමුඛත්වයේ ගමනක් අපි ගමන් කරන විට අපිට අභිමුඛත්වයේ තුල රැකවරණය තියෙනවා. ඒ වගේම මඟ පෙන්වීම තියෙනවා. අභිමුඛත්වයේ තුල සැපයීම තියෙනවා. උන්වහන්සේගේ ඊශ්‍රායල් ජනතාව එදා උන්වහන්සේගේ මඟ පෙන්වීම ලැබුවා. ඒ වගේම රැකවරණය ලැබුවා. උන්වහන්සේගෙන් පැමිණෙනා වූ සැපයීම ඕනත් දැක්කා. ඊශ්‍රායල් ජනතාවට දෙවියන් වහන්සේ දහවලේ වලාකුලේ උන්වහන්සේගේ දූතයව තබලා දහවලේ ඕට මඟ පෙන්වුවා. රාත්‍රියේ ඒ ගිනි ටැඹ තුල ඉඳලා දෙවියන් වහන්සේගේ ඒ දූතයා ඕට රාත්‍රියේ ගමනට මඟ පෙන්වුවා. ඔබ අභිමුඛත්වයේ ජීවිතයක් ගත කරන්නට ආශා කරන්නව කැමති කෙනෙක් නම් ඔබට ඒ අභිමුඛත්වයේ ජීවිතය තුළ මේ සියල්ලම ඔබට ලැබෙන්නට යනවා. මිත්‍රය, අපි අවධානය යොමු කරලා බැලුවොත් අභිමුඛත්වය කියලා කියන්නේ මොකක්ද? සැබවින්ම අභිමුඛත්වය කියලා කියන්නේ අති ආරක්ෂිත කලාපයක් කිව්වොත් වරදක් නැහැ. හේතුව උන්වහන්සේගේ පූර්ණ රැකවරණය, උන්වහන්සේගේ පූර්ණ කරුණාව සහ ආරක්ෂාව ඇති ස්ථානය තමයි අභිමුඛත්වය කියලා කියන්නේ. අපේ අවධානය අපි යොමු කළොත් ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයට ඒ ස්ථානය තුල කියනවා මහෝත්තමයන්ගේ රහස් ස්ථානයේ වාසය කරන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණේ වාසය කරන්නේ. මේ ස්ථානය උන්වහන්සේගේ මහිමේ ස්ථානය. මේකට තමයි අභිමුඛත්වය කියලා කියන්නේ. මේ ස්ථානය තුල වාසය කරන කෙනා උන්වහන්සේගේ රහස් ස්ථානය තුල ගමන් කරනවා කියලා දේව වචනේ කතා කරනවා. ඔහුට ආරක්ෂාව සැපෙන්නේ දෙවියන් වහන්සේ තුලින්. දැන් මේ ස්ථානය තුල ගමන් කරන්නව නැත්නම් ජීවත් වෙන්නව අය ගැන කතා කරනවා. ඒ වගේම මේ රහස් වූ ස්ථානය ගැන යෝබ් පොතේ කතා කරනවා. යෝබ් පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ සහ 8 වෙනි පදේ අපේ අවධානය යොමු කරාදී ඒ ස්ථානේ කියනවා ඒ මාවත කිසි පක්ෂියෙක් නොදනි. උකුස්සාගේ ඇසට ඒ නොපෙනුනේය. ඡණ්ඩ මුර්ගයෝ එහි පය නොතැබුවෝය. රෞද්‍ර සිංහෙක්ද ඒ ළඟින් නොගිය. බලන්න මිත්‍රය, කොපමණ මනරම් ස්ථානයක්ද, කොපමණ බලවත් ස්ථානයක්ද, කොපමණ සාතිකයක් ඇති ආරක්ෂිත ස්ථානයක්ද ඒ ස්ථානය. අභිමුඛත්වයේ තුල ජීවත් වෙන්නා වූ අයගේ ජීවිතයට පක්ෂයකටවත්, ඒක උකුස්සාගේ ඇසටවත්, ඡණ්ඩ මුර්ගයකටවත්, රෞද්‍ර සිංහෙක්ටවත්
බය තබන්න බැරි ස්ථානයක්. මේ කාලය තුල අපි ජීවත් වෙද්දී අපිට බොහෝ කාරණා තුලට ඇතුල් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම මේ කිතුණු ගමන් කරද්දී ඔබේ ජීවිතයට විවිධ ආකාරයේ බාධා, ප්‍රශ්න, කරදර, කම්කටොළු පැමිණේ. යේසුස් වහන්සේක බාධා නැවෙත් තියෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ වචනේ රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ තුල කතා කරනවා නුඹලා ලෝකේ ආකාරයට සමාන වෙන්න එපා කියලා. මේ ලෝකේට මොන වාගේ වාතාවරණයක් ප්‍රශ්නයක් පැමුණත් අපිට ඒ කාරණාවලට මූණ දෙන්නට සිද්ධ වුණත් උන්වහන්සේගේ වචනේ කියනවා අපේ වෙනස අපි උන්වහන්සේ සමග පවත්වගෙන යන්නට අවශ්‍යයි. මොකක්ද අපි තුල තිබෙනා වූ වෙනස? ලෝකේ ආකාරයට අපි සමාන වෙන්න හොඳ නැහැ කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. මිත්‍රය, ඔබ අභිමුඛත්වයේ ජීවිතයක් ගත කරන්නට කැමති වෙන්නා වූ කෙනෙක් වෙන්න. ඔබ කිතුණුවෙක් නම් ඔබගේ ජීවිතේ අභිමුඛත්වයේ ජීවිතය ඔබට ඉතාමත්ම වැදගත්. ඒ ස්ථානය තුල ඔබට ඒ සියලු ආශිර්වාදයන් ලැබෙන්න යන බව දේව වචනේ පෙන්වලා දීලා තිබෙනවා. අපේ අවධානය යොමු කළොත් පළවෙනි සාමුවෙල් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයෙන් එහාට අපිට දකින්නට ලැබෙන යුද්ධයක් ගැන. ඒ ස්ථානයේ කතා කරනවා පිලිස්තිවරු සාවුල්ට විරුද්ධව නැත්නම් ඊශ්‍රායෙල් ජනතාවට විරුද්ධව යුද්ධයකට සැරසිලා ආවා කියලා. දැන් ඔබට කියන්නට අවශ්‍යයි එදා කාලේ යුද්ධයකට ඔවුන් සැරසෙද්දී දෙවියන් වහන්සේගේ ජනතාව ඔවුන් පෙරටු කරගන්නේ ගිවිසුම් පෙට්ටිය. දැන් මේ පිලිස්තිවරු මේ 4 වෙනි පරිච්ඡේදයේ අපි දකිද්දී පිලිස්තිවරු යුද්ධයකට ඊශ්‍රායෙල් ජනතාවට විරුද්ධ වෙද්දී රජතුමා හැටියට කටයුතු කළේ ඊශ්‍රායලේ සාවුල් රජතුමා. නමුත් පෙර ඔවුන් කළා වූ දෙයට වඩා වෙනස් දෙයක් කළා. මොකක්ද? ඔවුන් ගිවිසුම් පෙට්ටිය නැත්නම් දෙවියන් වහන්සේගේ අභිමුඛය, දෙවියන් වහන්සේගේ පෙට්ටිය මේ යුද්ධයට ඉදිරි පිටින් අරගෙන ගියේ නැහැ. ඒ ස්ථානයේ කතා කරනවා 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයෙන් 15ට ඔබ කියවලා බලන්න. ඒ ස්ථානයේ කියනවා යුද්ධයේදී ඒ අභිමුඛත්වයේ නැතුව ඔවුන් සිටිය නිසා 4000ක් සෙනග මරණයටපත් වුණා. වැඩි මහල්ලන් කතා කරලා යෝජනාවක් කරනවා අපි කිවිසුම් පෙට්ටිය නැත්තම් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය අපි අරගෙන ආවේ නැහැ. ඒ නිසා තමයි පිලිස්තිවරුන්ගෙන් නැත්තම් සතුරාගෙන් අපිට පහර වදින්න පටන් ගත්තේ. ඒ වෙලාවේ යෝජනාවට එකඟ වෙලා කිවිසුම් පෙට්ටිය ඕනේ ස්ථානෙට ගෙනාවා. ඒ ගේනකොට 4000ක් ඊශ්‍රායෙල් පාබල හමුදාව මරණයටපත් වෙලා තිබුණා. නමුත් ඔවුන් ඒ ස්ථානයට එක ගෙනාවට සාවුල්ටවත් අනිකුත් බොහෝ අයටත් ඒ ගැන කිසිම බලාපොරොත්තුවක් විශ්වාසයක් ඔවුන් ඒ හැටි තබාගෙන සිටියේ නැහැ. බයිබලයේ කතා කරනවා ඔවුන් යුද්ධයට පිටත් වෙලා ඔවුන් යුද්ධ කරන්න පටන් ගත්ත දෙවෙනි අවස්ථාවේ. ඒ ස්ථානයේ කතා කරනවා 30000ක් ඊශ්‍රායෙල් ජනතාවගෙන් පාබල හමුදාව මැරී වැටුණා පිලිස්තිවරුන්ගේ අතින්. ඒ අවස්ථාවේදී එසේ සිද්ධ වෙන්න උන හේතුව ඔබ දන්නවද? එසේ සිද්ධ වෙන්න හේතුව තමයි ඔවුන් අභිමුඛත්වයේ රැකවරණය ගැන බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් තවත් ආකාරයකින් කිව්වොත් දෙවියන් වහන්සේ ගැන ඒ තරම් ඔවුන්ට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඔවුන් බලාපොරොත්තුනේ ඔවුන්ගේ ශක්තිය ගැන. ඔවුන් විශ්වාස කළේ ඔවුන්ගේ දැනුම ගැන. මෙවැනි ආකාරයේ භයානක ස්ථානයක ඔවුන් සිටියා. ඒ නිසා ඔවුන්ගේ පාබල හමුදාවේ 30000ක් පමණ සෙනග මරණයටපත් වුණා. ඔබ දන්නවද මේ ස්ථානයේ සාවුල් වගේම විශේෂිත දෙන්නෙක් සිටියා. ඒ තමයි ඒලි පූජකයාගේ පුතුන් දෙදෙනා. ඒලි පූජකයා කියලා කියන්නේ එදා ඊශ්‍රායලයේ දේව මාලිගාවේ හිටියා වූ උත්තම පූජකයා. ඒ පුතුන් දෙදෙනා හොප්නි සහ පිනේහාස් ඔවුන් දෙදෙනා තමයි මේ ගිවිසුම් පෙට්ටිය බාරව ගියේ ඔවුන් පූජකයන්. නමුත් අපි දකිනවා දේව වචනේ කියනවා හොප්නි සහ පිනේහාස් දෙන්නම මරණයටපත් වුණා.
පිලිස්තිවරුන්ගේ කඩු මුවහදින් ඔවුන් මැරුණා. ඒ අවස්ථාවේදී එක්කෙනෙක් දුවලා ගිහිල්ලා අවුරුදු 40ක් ඊශ්‍රායලයේ තුල ඒ මිනිස්සුන්ට මඟ පෙන්වුවා වූ ඒ ඒලි පූජකයාට කතා කරලා කියනවා ඔබේ පුතුන් දෙදෙනාම මරණයට පත් වුණා. ගිවිසුම් පෙට්ටිය පිලිස්තිවරුන්ට අසු වුණා. ඒක ඔවුන් සොරාගත්තා. ඒ අවස්ථාවේදී ඇත්තටම අවුරුදු 40ක් පාලනය කළා වූ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තුළින් මඟ පෙන්වුවා වූ ඒලි පූජකවරයා වැටිලා මරණයට පත් වුණා. ඇත්තටම ඔහු වැටිලා මැරුණේ තමන්ගේ පුතුන් දෙදෙනා මැරුණා කියන ඒ ආරංචිය ඇසූ නිසා නොවේ මිත්‍රය. ඔහු මැරුණේ දෙවියන් වහන්සේගේ තේජස ඊශ්‍රායලයේ කෙරෙන් පහ වුණා කියනව වේදනාව නිසා. ඒ ස්ථානයේ පිනෙහාස්ගේ බිරිඳ සිටියා. ඇය ඇසුවා තමන්ගේ ස්වාමියා මැරුණා කියලා. නමුත් ඇය දරුවෙක්ව බිහි කරන්නට සූදානම්ව සිටියේ. ඇයට තමන්ගේ ස්වාමි පුරුෂයා මැරුණා කියනව වේදනාව නිසා ඇය වැටුනේ නැහැ. ඇය වැටුනේ ඊශ්‍රායලෙන් කෙරෙන් තේජස පහ වෙලා ගියා. එව නැත්තම් ගිවිසුම් පෙට්ටිය ඔවුන්ට නැති වෙලා ගියා කියනව වේදනාව නිසා ඇය වැටුණා. ඒ ස්ථානයේ කාන්තාවන් සිටියා. ඇය වැටුණට පස්සේ ඇයගේ දරුවව ඇය බිහි කළා. නමුත් ඇය මැරී සිටියා. ඇයට බොහෝ කාන්තාව කතා කළා ඔබ පුතෙක් බිහි කළා. නමුත් ඇය ඒ ගැන කිසිම වචනයක් කතා කළේ නැහැ. හේතුව තමයි ඇය මැරී ගියා. මැරෙන්න හේතුව මොකක්ද? ඒ ඊශ්‍රායල් කෙරෙන් තේජස පහ වෙලා ගියා කියනව කාරණේ නිසා. ඇය බිහි කළා වූ නැත්තම් පිනෙහාස්ගේ දරුවට ඊකාබෝත් කියන නම දැම්මා. පළවෙනි සාමුවෙල් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ තුල ඒ කතාව ඒ ස්ථානයේ සඳහන් වෙනවා. ඊකාබෝත් කියලා කියන්නේ මොකක්ද? ඊශ්‍රායල් කෙරෙන් තේජස පහ වෙලා ගියා කියනව කාරණේ. මිත්‍රය, යම් කෙනෙක් මොන කාරණේ පැමුණත් මොන ප්‍රශ්නේ පැමුණත් ඔබ දෙවියන් වහන්සේ දන්න කෙනෙක් නම්, ඔබ කිතුණුවෙක් නම්, ඔබ උන්වහන්සේ තුල අලුත උත්පාදනය ලැබුවා වූ උපත ලැබුවා වූ කෙනෙක් නම්, ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ කියන කාරණයෙන් ඉවත් වෙලා ඔබ තනිවම ඔබ ගමන් කරනවා නම් ඔබටයි මටයි ඒ ස්ථානය තුල රැකවරණයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කොපමණ භයානක වුණත් මේ කාලය, කොපමණ අඳුරු වුණත් මේ කාලය, ඔබ උන්වහන්සේ සමග මේ ගමන් කරන්නා වූ කෙනෙක් නම් ඔබට රැකවරණය ලැබෙනවා. මා ඔබට කිව්වා නැවතත් මා මතක් කරන්න කැමතියි. යෝබ් පොත තුල කතා කරන්නා වූ කාරණේ. ඔබ ඒ අභිමුඛත්වයේ තුල ඉන්නවා නම් ඒ මාවත ඔබ සිටින්නා වූ ස්ථානය කිසි සතුරෙක් දැනගන්න යන්නේ නැහැ. ඒ වගේම ඔබට බාධා කරන්නට කිසිම ඡණ්ඩ මුර්ගයෙක්ටවත් රෞද්‍ර සිංහෙක්ටවත් ඔබේ ජීවිතයට පැමිණෙන්න බෑ. ඒකෙන් අදහස් වෙන්නේ කිසි ප්‍රශ්නයකට ඔබේ ජීවිතයට බාධා පමුණවලා ඔබ විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ මිනිසෙක් හැටියට ජීවත් වෙනා වූ කෙනෙක් නිසා ඔබ දැනගත යුතු දෙයක් තියෙනවා. මොකක්ද? ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය සමගයි ඔබ ගමන් කරන්න. ඊශ්‍රායල් සෙනග එදා අභිමුඛත්වයේ තුලින් ඈත්වීම නිසා ඔවුන්ට විවිධ ප්‍රශ්න පැමුණා. සීන් වනාන්තරයේදී ඔවුන්ට ප්‍රශ්න පැමුණා. කාන්තාරයේදී ඔවුන්ට ප්‍රශ්න පැමුණා. මේ හැම දෙයක්ම ඔවුන්ට පැමිණෙන්න හේතුවක් තිබුණා. හේතුව තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය ඔවුන් විශ්වාස නොකර තමන්ගේ කැමැත්ත තුල, තමන්ගේ මතයන් තුල ඔවුන් ජීවත් වෙන්න තීරණය කරපු නිසා. මේක භයානක තත්ත්වයක්. ඒ නිසා මේ තත්ත්වය තුළින් ඔබ නිදහස් වෙන්නටම අවශ්‍යයි. ඔබ කල යුතු වැදගත්ම දේ අභිමුඛත්වයේ තුල ජීවත් වීම. දෙවියන් වහන්සේගේ මූණ සෙවීම. එදා දෙවියන් වහන්සේගේ මිනිසෙක් වූ මෝසෙස්ගෙන් පසුව අපි දකිනවා ඊට නායකත්වයට තවත් කෙනෙක්ව පත් කළා. ඒ අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ වචනේ අපි දකිනවා ඊ타ත්ම වැදගත් දෙයක්. උන්වහන්සේ කතා කරලා කියනවා මෝසෙස් සමග සිටියා මෙන්ම
මම නුඹ සමග සිටිනවා. මේක තමයි වැදගත්ම දේ. මෝසෙස් දේව අභිමුඛත්වයේ තුල සිටියා. ඊට පසුව පැමුණා වූ ඒ නායකත්වය ඔහුත් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ තුල ඔහු ජීවත් වුණා වූ කෙනෙක්. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ තුල යම් කෙනෙක් ජීවත් වෙනවද? ඔහුට පුළුවන්කම ලැබෙනවා ඒ උන්වහන්සේගේ කරුණාව තුල මේ ගමන ගමන් කරන්න. මම ඔබට කියන්න කැමති තනිව නොවේ ඔබ මේ ගමන යන්න ඕනේ. ඔබගේ පවුලක් හැටියට, ඔබ පුද්ගලයෙක් හැටියට වෙන්න පුළුවන්. ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයෙන් දුරස්ව මේ ගමන යන්න ඔබ තීරණයක් ගන්නවා නම් ඔබ අනාරක්ෂිතව සිටින්නා වූ කෙනෙක්. ඒ නිසා දෙවියන් වහන්සේට නිතරම කතා කරන්න. උන්වහන්සේව සොයන්න. ඔබේ ජීවිතේට උන්වහන්සේව ලං කරගන්න. අභිමුඛත්වයේ ඇති රහස් ඔබ දැනගන්න තීරණයක් ගන්න. දාවිද් ගැන කල්පනා කරන්න. දාවිද් දේව අභිමුඛත්වයේ සිටියා වූ කෙනෙක්. ඔහු වනාන්තරයේ සිටියත්, ඔහු රජමාලිගාවේ සිටියත්, ඔහු තමගේ පියාවන යෙස්සේගේ නිවසේ සිටියත්, ඔහු උන්වහන්සේ සමග ජීවත් වුණා වූ කෙනෙක්. අභිමුඛත්වයෙන් ඉවත් නොවුණා වූ කෙනෙක්. අපි අවසාන වශයෙන් අපගේ අවධානය යොමු කළොත් දෙවනි රාජාවලිය පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 15 සහ 17 මේ පදවලට අපි දකිනවා එක අවස්ථාවකදී සිරියේ හමුදාව ඇවිල්ලා ඊශ්‍රායලට විරුද්ධව වට කරගත්තා. ඒ අවස්ථාවේදී එලිෂා පූජකවරයා තමයි පූජකයා හැටියට නැත්නම් අනාගත වර්තෘ හැටියට සිටියේ. එක්තරා දවසකදී එලිෂාගේ ගෝලයා නැත්නම් වැඩකාරයා උදෑසන උදේ පාන්දර නැගිටලා ඔහු බැලුවා ඔවුන් සිටිය වූ ස්ථානයෙන් එළිය. ඔවුන් බලද්දී ඉතාමත්ම භයානක දෙයක් ඔහු දැක්කා. ඔහු දැක්කේ මොකක්ද? අසුන් පිටේ අවි දරාගත්තා වූ බොහෝ විශාල සේනාංකයක් දැක්කා. ඔහු දැක්කා ඊශ්‍රායලට විරුද්ධව පැමිණලා සිටිනා වූ සිරියේ ඒ සේනාව. ඔවුන් බය වුණා. ඔහු බය වෙලා කෑ ගහලා තමාගේ ස්වාමියාට කතා කරනවා. එලිෂාට, ස්වාමිනී අපිට ගැලවෙන්න අතක් නැහැ. සිරියවරු අපිට විරුද්ධව කදවුරු බැඳලා සිටින්නේ. දැන් එලිෂා කියලා කියන්නේ අභිමුඛත්වයේ සිටියා වූ මිනිසෙක්. එලිෂා කල්පනා කරනවා මේ තමන්ගේ වැඩකාරයා කතා කරපු දේ. ඔහු ඇත්තටම එළිය බැලුවා. එළිය බලපු වෙලාවේ මොකක්ද සිද්ධ වුනේ? ඔහු දැක්කා මේ ආකාරයටම ඒ තිබුණා වූ තත්ත්වය. ඒ දැක්ක වෙලාවේදී එලිෂා බයටපත් උනේ නැහැ. එලිෂා මොනවද කළේ? එලිෂා යාඥා කරනවා. යාඥා කරලා මොකක්ද කියන්නේ? ස්වාමිනී මගේ වැඩකාරයාගේ ඇස් පහදන්න. ඔහුට දකින්න පිණිස ඔබ වහන්සේ කරුණාව දෙන්න. හේතුව ඔහුට පෙනෙන්නේ නැහැ ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ තුල තිබෙනා රහස්. ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ තුල තිබෙනා දැක්ම ඔහුට දකින්න පුළුවන් කමක් නැහැ. ස්වාමිනී ඒ නිසා ඔහුගේ ඇස් පෑදුව මැනව. දැන් එලිෂාගේ වැඩකාරයා දැක්කේ ලෞකික ආකාරයෙන්. ඔහු බය වුණේ ලෞකික වූ කාරණයකට. එලිෂා කතා කරලා කියනවා ඔවුන් සමග සිටින්නා වූ සේනාවට වඩා අප සමග සිටින්නා වූ බලවත් සේනාව බලවත්ව සිටිනවා. නුඹේ ඇස් ඇරලා බලපන් කඳු දෙසට ස්වර්ගීක සේනාව කොපමණ වැඩියෙන් අප සඳහා සිටිනවද? ඒ ස්වර්ගීක සේනාව ගිනි රථවල නැගිලා ඒ ඊශ්‍රායල් ජනතාවට ආරක්ෂාව සපයන පිණිස ඒ ස්ථානය තුල සිටියා. නමුත් එලිෂාගේ ඒ සේවකයා දුටුවේ ඔහු ලෞකික ආකාරයෙන් ඔහුට දිනන්න පුළුවන්කමක් නැහැ කියලා. මිත්‍රය මා ඔබට කියන්න කැමති ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ තුල සිටිද්දී ඔබට භයානකයි කියලා හිතෙන්නා වූ දේවල් ඔබට සරලයි කියලා දැනෙන්න යනවා. හේතුව තමයි අභිමුඛත්වයේ තුල මිනිස්සෙක් ජීවත් වෙද්දී ඔහුගේ ජීවිතයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා. වරප්‍රසාදය, කරුණාව, රැකවරණය, සැපයීම මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ ලබා දෙන්න යනවා. ඒ නිසා මම ඔබට කියන්න කැමති ඔබ දෙවියන් වහන්සේගේ මිනිසෙක් හැටියට අභිමුඛත්වයේ ඇතුව ඔබ ගමන් කරන්න.
ඔබ ඇවිදිද්දී අභිමුඛත්වයේ ඔබ සමග ගමන් කරන්න යනවා. ඔබ වීදියේ ගමන් කරද්දී දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය ඔබ සමග තිබෙනවා. අභිමුඛත්වය කියන දේ වෙන් කරන්නට බැරි වූ දෙයක්. ඒ අභිමුඛත්වය ඔබේ ජීවිතයට ආශිර්වාදයක් ගෙන්නන්නට යනවා. ඒ නිසා ඔබේ ජීවිතේ මේ රහස අල්ලගන්න අභිමුඛත්වය තුල ජීවත් වෙන්නව ආශිර්වාදමත් වූ ගමනකට ඔබ ඇතුල් වෙන්න පියවර ගන්න. ඔබ නිකම්ම නිකම් කිතුණුවෙක් නොවේ. අභිමුඛත්වය තුල ගමන් කරන්නව කිතුණුවෙක් වෙන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න යනවා. ඒ නිසා අභිමුඛත්වයේ නැතිව ඔබ ඊසාය සෙනග වගේ පරාජයටපත් වෙන්න එපා. අභිමුඛත්වයේ ඇතිව ඔබ ජයග්‍රාහීමත් වූ ජයග්‍රහණය කරන්නා වූ ජයග්‍රහණයන් සමරන්නා වූ මිනිසෙක් බවට පත් වෙන්න කියලා මා ඔබට කියන්න කැමතියි. දෙවියන් වහන්සේ ඔබට මාත් ආකාරයෙන් ආශිර්වාද කරනසේක්වා. දේව පීඨයි ඔබ සෑම දිනෙකටම. දැන් අපගේ පිය දෙවියන් වහන්සේගේ කරුණාවද පුත්‍ර වූ යේසුස් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමද දැන් හා මතුත් උන්වහන්සේගේ පැමිණීම දක්වාම ඔබ හා